ඇදලා තියෙන්න. ඒක ස්ටොමක් එකේ pH එකේ බෆර් වෙන නිසා අර අඩු pH එකකට ළඟා වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ ෆීඩ්බැක් ඉන්හිබිෂන් එක පොඩ්ඩක් ඩිලේ වෙනවා ෆුඩ් ස්ටොමක් එකේ රැඳිලා තියෙන කාලය අනුව. ඊළඟට අපි කතා කරන්නේ ඉන්ටෙස්ටයිනල් පේස් එක ගැන. දැන් එතකොට ස්ටොමක් එකේ ඉඳලා ෆුඩ් ඔන්න ටික ටික රිලීස් වෙන්න පටන් ගන්න තියෙන්නේ ඩියුඩිනම් එකට. ඔන්න දැන් මොකද වෙන්නේ ස්ටොමක් එකෙන් ෆුඩ් රිලීස් වෙන්න එහෙම නැත්නම් කයිම් එක කියලා අපි දැන් කියන්නේ ස්ටොමක් එකෙන් පස්සේ එළියට එන ඒවා. ඒ කයිම් එකේ තියෙන පෙප්ටයිඩ්ස් වලින් ස්ටිමුලේට් කරනවා සික්‍රටින් GIPN පෙප්ටයිඩ් YY කියන සබ්ස්ටැන්සස් රිලීස් වෙන එක. ඒ ටික කරන්නේ කයිම් එකේ තියෙන පෙප්ටයිඩ්ස් වලින්. මොනවද සික්‍රටින් GIPN පෙප්ටයිඩ් YY. ඔය ඔක්කොම තියෙන්නේ ગેස්ට්‍රික් සික්‍රීෂන් අඩු කරන පැත්තට. ඒ කියන්නේ සික්‍රටින් GIP ඔය දෙකම. ඒ වගේම තමයි ස්ටොමක් එකෙන් ෆුඩ් රිලීස් වෙන්න අර මෙච්චර වෙලා අපි අර කලින් ස්ලයිඩ් එකේ කිව්ව විදිහට ෆුඩ් වලින් එහෙම නැත්නම් කයිම් එකෙන් තමයි ස්ටොමක් එක ඇතුළේදී pH එකේ බෆර් කරගෙන හිටියේ. දැන් ස්ටොමක් එකේ ෆුඩ් අඩු වෙන්නේ pH එකේ බෆර් කරගන්න බැරි වෙනවා. pH එකේ ගොඩක් අඩු වෙන්න ගන්නවා. ඒකෙන් සොමැටොස්ටැටින් රිලීස් එක වැඩි වෙලා ඒ සොමැටොස්ටැටින් දැන් මොකද වෙන්නේ G cells මත සහ එන්ටරොගොමිෆින් ලයික් cells මත ඇඩ් කරනවා ඉන්හිබිට් කරනවා මේ දෙන්නම. ඒ වගේම පෙරයිටල් cells මත කෙලින්ම ඇඩ් කරලා එයාව ඉන්හිබිට් කරනවා. ඒතර ඔක්කොගෙම වෙන්නේ පෙරයිටල් cells වලින් gastric secretion එක සිදු වෙන එක අඩු වෙන එක. ඒ නිසා දැනට මතක තියාගන්න කෙපලික් පේස් එකේදී සහ ගැස්ට්‍රික් පේස් කියන පේස් දෙකේදීම ගැස්ට්‍රික් සික්‍රීෂන් වැඩි කරන පැත්තට තමයි දාගත්තේ දුන්නේ. ඉන්ටෙස්ටයිනල් පේස් එකේදී ගැස්ට්‍රික් සික්‍රීෂන් නැවතත් අඩු වෙන පැත්තට. ඊළඟට වැදගත් දෙයක් තමයි ගැස්ට්‍රික් මෝඩලිටි සහ එම්ප්ටිං එක කියන එක. ඒතර සාමාන්‍යයෙන් ස්ටොමක් එකේ ෆුඩ් එකක් රැඳිලා තියෙන කාලය කියන එක ඩිපෙන්ඩ් වෙනවා ඒ ෆුඩ් එකේ ටයිප් එක අනුව. ඒ කියන්නේ ෆැට් ආහාරයක් නම් ගොඩක් වෙලා රැඳිලා තියෙනවා. ප්‍රෝටීන් නම් ඊට වඩා අඩු කාලයක්, කාබෝහයිඩ්‍රේට් ආහාරයක් නම් ඊටත් වඩා අඩු කාලයක්. එතකොට ෆැට් සහිත ආහාර තමයි වැඩිපුරම කාලයක් ස්ටොමක් එකේ රැඳිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ ඔය ෆැට්, කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් ඇසිඩ් ඒ කියන්නේ ඩුඩිනම් එකේ වෝල් එකේ ගෑවෙද්දී එකෙන් ඉන්හිබිට් වෙනවා ගැස්ට්‍රික් ඇසිඩ් සික්‍රීෂන් and පෙප්සින් සික්‍රීෂන් එක. ඒ වගේම ගැස්ට්‍රික් මෝඩලිටි එකත් අඩු වෙනවා. හරිනේ. ඒතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන වැදගත් දෙයක් තමයි මියුකසල් බැරියර් එක ගැන. අපි දන්නවා සාමාන්‍ය ස්ටොමක් එක ඇතුළේදී ෆුඩ් ඩයිජෙෂන් and ඇබ්සොර්ප්ෂන් වෙන්නේ අධික ආම්ලික pH එකක් යටතේ. එතකොට highly acidic environment එකක් යටතේ තමයි එතන ස්ටොමක් එකේ වෙන වැඩ ටික වෙන්නේ. ඒතර ඒ highly acidic environment එක නිසා ඒ acidic secretions වලින් ස්ටොමක් එකේ වෝල් එක විනාශ වෙන්න තියෙන හැකියාව වැඩි. ඒතර ඒක වළක්වන්න ඒ ඇසිඩ් වලින් gastric wall එක එහෙම නැත්නම් එපිතීලියම් එක ඩැමේජ් වෙන එක වළක්වන්න තියෙන බැරියර් එකක් තමයි මියුකසල් බැරියර් කියලා කියන්නේ. එතකොට මියුකසල් බැරියර් එකේ අපි අර තව පොඩ්ඩක් විහිදලා අපි කතා කරන ප්‍රී එපිතීලියල්, එපිතීලියල් and සබ් එපිතීලියල් කියලා තවත් කොටස් තුනකට කඩාගෙන කොහොම වුණත් මියුකසල් බැරියර් එක තියෙන්නේ අර කලින් කියපු ෆන්ක්ෂන් එක කරන්න. ඒතර මේ මියුකසල් බැරියර් එකේ අඩංගු වෙන සබ්ස්ටැන්සස් තමයි මියුකස්, ඒ වගේම බයිකාබොනේට් සහ පොස්ෆොලිපිඩ්. ඒතර මේ මියුකස් හදන්නේ අපි දන්නවා මියුකස් නෙක් සෙල්ස් වලින්, ඒවා ගැස්ට්‍රික් පිට්ස් එහෙම නැත්නම් ගැස්ට්‍රික් ග්ලෑන්ඩ්ස් වලින් උඩම තියෙන සෙල්ස් ගැස්ට්‍රික් මියුකස් නෙක් සෙල්ස් වලින් තමයි ඒවා සික්‍රීට් කරන්නේ. ඊට පස්සේ සර්ෆේස් එපිතීලියල් සෙල්ස් වලින් නිදහස් කරන බයිකාබොනේට්. ඒතර බයිකාබොනේට් and ওই මියුකස් කියන දෙකෙන්ම එකතු වෙලා තමයි මේන්ලි මියුකසල් බැරියර් එක හදන්නේ. ඒතර ඒක අයිති වෙන්නේ ප්‍රී එපිතීලියල් ලේයර් එකට. එතකොට එපිතීලියල් ලේයර් එකට අයිති වෙන්නේ, කියන්නේ එපිතීලියල් ලේයර් කියන්නේ ගැස්ට්‍රික් එපිතීලියම්
ලේ එක. ඒතර ඒකේ epithelial cells අතර තියෙන tight junctions නිසා ඒ cells අතරින් fluid එහෙම නැත්නම් HCl වගේ acids leak වෙන එක බලකිනවා epithelium එකෙන් යට තියෙන tissue layers වලට. ඒ නිසා ඒ epithelial cells අතර තියෙන tight junction උත් mucosal barrier එකේම part එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ cells වලින්ම epithelial cells වලින්ම නිදහස් කරනවා synthesis කරනවා prostaglandin. ඒ prostaglandin වලින් main role එකක් තියෙනවා mucosal barrier එක පවත්වා ගැනීම සඳහා. මොකද මේ prostaglandin වලට පුළුවන් bicarbonate and mucus release එක regulate කරන්න. එතකොට හොඳ mucosal barrier එකක් පවත්වා ගැනීම සඳහා prostaglandin අනිවාර්යයි. ඒ වගේම කලින් ස්ලයිඩ් එක කිව්ව මතක ඇති prostaglandin තමයි parietal cells වලින් HCl secretion එක අඩු කරන්න ඉන්න දායක වෙන substance එක. ඒ නිසා prostaglandin වලින් HCl secretion එක අඩු කරනවා. ඒ වගේම mucus and bicarbonate production එක වැඩි කරවල mucosal barrier එක maintain කරනවා. ඔය වැඩ දෙකෙන් එතකොට mucosal barrier එක පවත්වා ගන්න එහෙම නැත්නම් stomach එකේ protection එක සඳහා prostaglandin වැදගත් වෙනවා. ඒතර සබ්එපිතීලියල් කියලා කියන්නේ එපිතීලියම් එකට යටින් තියෙන ටිෂු ලේයර්ස් වල ඒකනොත් පොඩි දායකත්වයක් තියෙනවා mucosal barrier එකට. එතකොට මොකද එපිතීලියම් එක ඇතුළේ mucosal barrier එක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය nutrients, oxygens ඒ ඔක්කොම දෙන්නේ ඔය සබ්එපිතීලියල් layers වල තියෙන microvascular system එක කියන්නේ blood vessels හරහා. එතකොට හොඳ blood circulation එකක් microvascular circulation එක පවත්වා ගන්න ඕන. ඒ කියන්නේ සබ්එපිතීලියල් layer එක intact තියෙන්න ඕන mucosal barrier එක පවත්වා ගැනීම සඳහා. ඊළඟට clinically වැදගත් එකක් තමයි peptic ulcer disease කියන එක. ඒ කියන්නේ අපි මෙච්චරලා කතා කරපු mucosal barrier එක හරියට පවත්වා ගන්න බැරි වුණොත් ඒක damage වුණොත් එතනින් එහාට එන complication එකක් තමයි ඔය peptic ulcer disease කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට stomach එක සහ duodenum එකත් මෙතෙන්දී involve වෙන්න පුළුවන්. ඒතර මෙතෙන්දී peptic ulcer එක වෙන්නේ මෙච්චරලා stomach එකේ wall එක protect කරලා තියාගෙන හිටපු ඒ කියන්නේ acid වලින් ආරක්ෂා කරගෙන තියාගෙන හිටපු mucosal barrier එක කොහේ හරි තැනක damage වුණොත් එතනින් එහාට epithelium එක ඇතුළු අනිත් tissues acid වලට කෙලින්ම expose වෙනවා. ඒ expose වීම නිසා acid වලින් auto digestion එක වෙලා තමයි peptic ulcers හැදෙන්නේ. ඒ නිසා peptic ulcers හැදෙනවා කියන එක රඳාපවතිනවා gastric acid secretion වැඩි වෙනවා එකකින් සහ ඒ කියන්නේ gastric acid secretions වැඩි වුණත් ඒ වගේම mucosal barrier එක diminish වෙලා ගියත් ඒ කියන්නේ mucosal barrier එක හරියට පවත්වා ගන්න බැරි වුණත් ඔය කියන සාධක දෙකම නිසා peptic ulcers එන හැකියාව වැඩි. ඒතර මෙහෙම patient කෙනෙක් කියන්නේ peptic ulcers තියෙන patient කෙනෙක් clinically present වෙන්නේ ගොඩක් වෙලාවට burning epigastric pain එකක් එක්ක. ඒක සාමාන්‍යයෙන් exacerbate වෙන, ඒ කියන්නේ ඒක වැඩි වෙන, ඒ pain එක වැඩි වෙනවා during fasting periods වල. ඒ වගේම pain එක අඩු වෙන්නේ meal එකක් ගන්න අවස්ථාවන් වලදී. ගොඩක් වෙලාවට peptic ulcer සඳහා මේ හේතු වෙන මයික්‍රෝօර්ගනිසම් එකක් තමයි Helicobacter pylori කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් නමෙම තියෙනවනේ Helicobacter pylori කියලා. එතකොට gastric pylorus area එක සහ upper duodenum area එක තමයි commonly affect වෙන්නේ මේ මයික්‍රෝօර්ගනිසම් එකෙන්. මෙයා කරන වැඩ කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙයා නිදහස් කරනවා phospholipase සහ protease. ඒ මයික්‍රෝօර්ගනිසම් එකෙන් නිදහස් කරනවා ඒ enzymes දෙක නිසා stomach එකේ muscle wall stomach එකේ wall එකට epithelium එකට නැත්නම් gastric mucosa එක damage වෙන්න පුළුවන්. මොකද protease and phospholipase ඒ ඔක්කොම digestive enzymes නිසා. ඒතර epithelium එක damage වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයා නිදහස් කරනවා chemotactic factors. එයා මයික්‍රෝօර්ගනිසම් එකක් බැක්ටීරියා එකක් නිසා immune පාඩමේදී කතා කරනවා. එතකොට බැක්ටීරියා එකක් නිසා මෙයා chemotactic factors නිදහස් කරනවා. ඒ chemotactic factors නිසා ඒ හරියට attract වෙනවා neutrophil and monocytes වගේ cells අපේ ඇඟේ තියෙන immune cells. ඒ immune cells වලුත් ultimately අපේ gastric epithelium එකම
ඉන්ජර්ඩ් වෙන්න පුළුවන්. අනිත් වැඩේ තමයි මෙයා කරන. එයා නිදහස් කරන තවත් එන්සයිම් එකක් යූරියස් එන්සයිම්. ඒ යූරියස් එන්සයිම් එකට පුළුවන් යූරියා මත ඇඩ් කරලා ඇමෝනියා නිදහස් කරවන්න. ඔය ඇමෝනියා කියන එක එයා මේක කරන්න හේතුවක් ඇතුව මොකද ඇමෝනියා කියන්නේ සාපේක්ෂව රිලේටිව්ලි ඇල්කලයින්. එතකොට මෙයා ඉන්නේ දැන් ස්ටොමක් එකේ highly ඇසිඩික් මාධ්‍යයක. එතකොට ඒ ඇසිඩික් ගතිය අඩු කරවන්න පුළුවන් මෙයා නිදහස් කරන යූරියස් වලින් අල්ටිමේට්ලි හැදෙන ඇමෝනියා වලින්. ඒතයි එයාගේ පහසු සඳහා කරන වැඩක් ඒක. ඒතර ඇමෝනියා නිදහස් කළා ඒක ඇල්කලයින් කළා දානවා යවට pH අගය. එතකොට ඒ යවට pH අගය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්මෝකින් කරන අයගේ ඒ වගේම ඇල්කොහොලික් අයගේ ඒ වගේම ඇස්ප්‍රින් සහ අනිත් ඔය non steroid anti inflammatory drugs ගන්න අයගේ gastric ulcers එන එක predispose වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Solling-Gleason syndrome කියලා syndrome එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ gastric secretory tumor හට ගන්නවා ස්ටොමක් එකේ. එතකොට ස්ටොමක් එකේ හෝ ඩියුඩිනම් එකේ. එතකොට ඒ වගේම මේ පැන්ක්‍රියස් එකෙත් gastric secreting tumors හැදෙනවා. එහෙම වුණොත් වෙන ටියුමර්ස් කියන්නේ අපි දන්නවා regulation feedback inhibitions වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එතකොට ඒ ටියුම් එකේ එයාට පුළුවන් රේට් එකෙන් එයා ගෑස්ට්‍රින් රිලීස් කරනවා. එතකොට ගෑස්ට්‍රින් රිලීස් එක වැඩි වෙද්දී මොකද වෙන්නේ? අල්ටිමේට්ලි gastric acid secretions වැඩි වෙනවා. එතකොට Solling-Gleason syndrome එකදී වෙන්නේ gastric acid secretion chronically වැඩි වෙනවා. එතකොට ඒ වැඩි වෙන gastric acid secretion වලින් ඒ gastric acid වලින් mucosal barrier එක damage කරලා ultimately peptic ulcers හැදෙන ප්‍රමාණය වැඩි කරනවා. ඒතකොට ට්‍රීට්මන්ට් විදියට ගොඩක්ම කරන්න පුළුවන් ඉන්නේ antihistamines එහෙම නැත්නම් misoprostol, proton pump inhibitors ඒ වගේ ඒවා දීලා අපිට gastric secretions අඩු කරවන්න පුළුවන්. ඊට පස්සේ secret වෙච්ච HCl වගේ තියෙනවනේ ඒවා neutralize කරන්න antacids දෙන්න පුළුවන්. ඒ වගේම aspirin වගේ drugs ගන්නවා නම් එතකොට මොකද ඒක prostaglandin secretion එක අඩු කරනවා. prostaglandin අඩු වෙන එක mucosal barrier එක පවත්වා ගැනීම සඳහා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ වගේ aspirin වගේ drug අපිට omit කරන්න පුළුවන්, withdraw කරන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් pain එක ගොඩක්ම වැඩි නම් අපිට වේගටොමි එකක් එහෙම නැත්නම් gastrectomy එකක් වගේ අපිට කරන්න සිද්ධ වෙන අවස්ථාවල් එන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් එකක් තමයි සාමාන්‍යයෙන් ස්ටොමක් එකේ ඉඳලා රිලීස් වෙන කයිම් එකේ ඔස්මොටික් ප්‍රෙෂර් එක වැඩි කියලා කියන්නේ වැඩි වෙන තරමට ඒ ඔස්මොටික් ප්‍රෙෂර් එක සෙන්ස් කරන්න පුළුවන් ඒ ඩියුඩිනම් වෝල් එකේ තියෙන ඔස්මෝ රිසෙප්ටර්ස් වලට. ඒතර මොකද වෙන්නේ? අල්ටිමේට්ලි gastric emptying එක ඩිලේ වෙනවා. ඒක වෙන්නේ නියුරල් මෙකනිසම් එකක් හරහා. ඒකේ මට්ටමට දැනගත්තම ඇති. එතකොට ඔස්මොටික් ප්‍රෙෂර් එක කියන්නේ ඩියුඩිනම් එකට ඇතුළු වෙන කයිම් එකේ තියෙන ඔස්මොටික් ප්‍රෙෂර් එක වැඩි වෙනකොට තරමට gastric emptying එක ඩිලේ වෙන බව මතක තියාගත්තම හරි. ඊට පස්සේ වැදගත් මාතෘකාවක් තමයි vomiting කියන එක. ඒක ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන දරක්. vomiting කියලා කියනකොට ඒකේ definitions ගොඩක් තියෙනවා. ඒකෙන් එක definition නැත්තම දාලා තියෙන්නේ oral expulsion of upper gastrointestinal contents due to contraction of in GIT and thoracoabdominal musculature. ඒතර මේ vomiting කියන එකේදී expulse වෙන්නේ upper gastrointestinal contents. ඒතර ඒක thoracoabdominal musculature එකේදී වෙන contraction එකක් නිසා suddenly වෙන එකක් oral expulsion එකක්. ඒක oral හෝ nasal වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කටින් වගේම නහයෙන්ුත් වමනේ පිට වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට මේ vomiting කියන එකත් අපි හිතාමතා කරන්න පුළුවන් එක නෙවෙයි, මේක රිෆ්ලෙක්ස් එකක් යටතේ වෙන එකක්. එතකොට මේක මේ රිෆ්ලෙක්ස් එක ඉන්ඩිකේට් කරන සෙන්ටර් එකකුත් තියෙන්න ඕන කොහේ හරි CNS central nervous system එකේ. එතකොට vomiting කියන එක පාලනය කරන්න එහෙම නැත්නම් රෙගියුලේට් කරන
තැන තමයි වොමිටිං සෙන්ටර් එක. ඒතර වොමිටිං සෙන්ටර් එක තියෙන්නේ මෙඩල්ලා ඔබ්ලන්ගේටා එකේ. ඒතර මේ මෙඩල්ලා ඔබ්ලන්ගේටා එකේ තියෙන වොමිටිං සෙන්ටර් එකට බොඩි එකේ එක එක තැන් වලින් ඉම්පල්සස් ගේනවා. එෆරන්ට් ඉම්පල්සස් ගේනවා. ඒ ගේන එෆරන්ට් ඉම්පල්සස් වලින් වොමිටිං සෙන්ටර් එක ට්‍රිගර් වුණොත් එහෙම නැත්නම් ස්ටිමියුලේට් වුණොත් එතනින් එහාට වොමිටිං කියන රිෆ්ලෙක්ස් එක වෙනවා. වොමිටිං ඇක්ට් එක වෙනවා ඒ වොමිටිං සෙන්ටර් එක හරහා. ඒතර කොහොම වුණත් ওই වොමිටිං සෙන්ටර් එක ස්ටිමියුලේට් වෙන්න ඕන ඉස්සෙල්ලම. ඒතර අපි බලමු වොමිටිං සෙන්ටර් එක ස්ටිමියුලේට් කරන්නේ කවුරුද කියලා. සාමාන්‍යයෙන් GI tract එකේ ඉඳලා ගෙනෙන ඇෆරන්ස් තියෙනවා. ඒතකොට ඒ ගොඩක් වෙලාවට ওই ඩියුඩිනම් එකේ ඉරිටේෂන් එකක් ආවා. ඩියුඩිනල් වෝල් එකේ ඉරිටේෂන් එකක් එහෙම නැත්නම් ඕවර් ඩිස්ටෙන්ෂන් එකක් වගේ තිබ්බොත් ඒ වගේ වෙලාවල් වලදී එතන ඉඳලා ඉම්පල්සස් ගෙනියනවා ඔය වොමිටිං සෙන්ටර් එකට. ඒක ගොඩක් වෙලාවට වොමිටිං සඳහා most potent stimuli එක වෙන්නේ ඔන්න ඔය ඩියුඩිනල් ඉරිටේෂන්ස් කියන එක. ඒ වගේම තමයි ඔය සෙරිබ්‍රල් කෝටෙක්ස් එක ඊට පස්සේ තැලමස් එකේ. ඒ කියන්නේ higher brain centers වල ඉඳලත් ඉම්පල්සස් ගේන්න පුළුවන්. ඒ ඉම්පල්සස් වලිනුත් වොමිටිං සෙන්ටර් එක ට්‍රිගර් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට වෙස්ටිබියුලර් රීජන් එකේ වෙස්ටිබියුලර් රීජන් එක ඇක්ටිව් වුණොත් ඒ වෙස්ටිබියුලර් රීජන් එකේ ඉඳලත් අපිට අපි වොමිටිං සෙන්ටර් එකට අපරන්ට් ඉම්පල්සස් ගේනවා. එතකොට ගොඩක් වෙලාවට ඔය වාහනවල යද්දී එහෙම ඔය motion sickness කියලා තියෙන. ඒතර වාහනවල යද්දි වමනේ කරන්න වගේ වුණ වෙන්නේ ඔන්න ඔය motion sickness එක ගොඩක් වෙලාවට වෙන්නේ ඔය vestibular region එක හරහා. තමයි ට්‍රිගර් වෙලා අන්තිමේදී vomiting center එක ට්‍රිගර් වෙලා vomiting එක සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි වැදගත් එකක් තමයි chemoreceptor trigger zone කියන එක. ඒ chemoreceptor trigger zone ගැන අපි ඒක ගැන වෙනම කතා කරන්න ඕන. ඒ වගේම තමයි limbic system එකත් සමහරවිට involve වෙන්න පුළුවන්. මොකද සමහර emotional සහ මෙමරි කම්පෝනන්ට් එක කියන්නේ ඉමෝෂන් සහ සමහර දේවල් මතක් වෙනකොට පවා අපිට වමනේන වෙලාවල් තියෙනවනේ. එතකොට ඒවා ලිම්බික් සිස්ටම් එක හරහා තමයි එතන වොමිටිං සෙන්ටර් එක ට්‍රිගර් වෙලා අන්තිමේදී වොමිටිං එක සිද්ධ වෙන්නේ. මෙන්න මේ කීමෝරිසෙප්ටර් ට්‍රිගර් සෝන් කියන්නේ ඇත්තටම වොමිටිං සෙන්ටර් එක වගේම තවත් ඒකේ වොමිටිං සෙන්ටර් එකට ළඟින් තියෙන තවත් ඒරියා එකක්. ඒක තියෙන්නේ මෙඩල් ඔබ්ලන්ගේටා එකේ ඒරියා ප්‍රොස්ටිමා කියන ප්‍රදේශය. එතකොට ඒ හරිය සාමාන්‍යයෙන් අපි කියන්නේ බ්ලඩ් බ්‍රේන් බැරියර් එකෙන් එළියේ තියෙන්නේ. එතකොට අපි කියන ගොඩක් වෙලාවට බ්‍රේන් එක සහ බ්‍රේන් ස්ටෙම් එකේ ගොඩක් ප්‍රදේශ බ්ලඩ් බ්‍රේන් බැරියර් එකෙන් කවර් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බ්ලඩ් බ්‍රේන් බැරියර් එකෙන් කවර් නොවන ප්‍රදේශත් තියෙනවා. එතකොට එහෙම එක තැනක් තමයි ඔන්න ඔය chemoreceptor trigger zone කියන එක. එතකොට සාමාන්‍යයෙන් සර්කියුලේෂන් එකේ යන මොනවා හරි එමිටික් සබ්ස්ටන්ස් එකක් වමනය ඇති කරන පුළුවන් මොකද ටොක්සික් වගේ සබ්ස්ටන්ස් එකක් සර්කියුලේෂන් එකේ යනවා නම් ඒ කියන්නේ බ්ලඩ් සර්කියුලේෂන් එකේ යන ඒ වගේ සබ්ස්ටන්සස් වලටත් ඔය chemoreceptor trigger zone එක හරහා ගිහින් ඒ කියන්නේ chemoreceptor trigger zone එක ස්ටිමියුලේට් කරවලා එතනින් vomiting center එක ස්ටිමියුලේට් කරවලා vomiting ඇති කරවන්න පුළුවන්. ඒ කියන්නේ ඔය chemoreceptor trigger zone එකේ තියෙන්නේ chemoreceptors නමෙම තියෙන විදිහට ඒ chemoreceptors වලින් ඔය blood circulation එක යන සමහර chemicals අඳුර ගන්න detect කරගන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඔය emetic drugs ඒ කියන්නේ ඔය වමනේ ඇති කරවන්න පුළුවන් එක එක drugs වර්ග chemicals වර්ග ඒ වගේ ඒවට වමනේ ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර patient ලගේ. ඒතර ගොඩක් වෙලාවට සස්පෙක්ට් කරන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ගේ ඒරියා ප්‍රොස්ටිමා එහෙම නැත්නම් ඔය chemoreceptor trigger zone එක තියෙන ප්‍රදේශය ඩැමේජ් වෙලා එහෙම නැත්නම් ලීෂන් එකක් තියෙන පුළුවන් ගොඩක් වෙලාවට ඒ වගේ patient කෙනෙක්ගේ. ඊට පස්සේ වචනයක් තමයි මේ nausea කියන එක. nausea කියලා කියන්නේ vomiting ව නෙමෙයි. ඒ vomiting වෙන්න ආසන්න feeling එක. කියන්නේ subjective feeling of the need to vomit කියන එක තමයි අපි nausea කියලා කියන්නේ. nausea කියන එකත් ඇති වෙන්නේ ඇත්තටම vomiting center එක මොකක් හරි ඔය දෙයකින් ඒ කියන්නේ emetic impulse එකකින් මොකක් හරි excite වුණොත් තමයි vomiting center එක. ඒතර ඒක අනිත් එක තමයි nausea ඇති වුණා කියලා අනිවාර්යයෙන්ම vomiting කරන්න ඕනේ. සමහරවිට nausea ඇති වෙලා ඒක එහෙම නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ වමනේ කරන්නේ නැතුව. එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ motion sickness කිව්වේ අපි අර කලින් කියපු සිද්ධිය කියන්නේ ගොඩක් වෙලාවට ඒක අපි කියන්නේ rapidly changing
direction or rhythm of the motion. ඒ කියන්නේ අපි සිදුවන චලනයක rapidly වෙන change එකක්. ඒකට දිශාවේ සිදුවන rapid වෙනසක් නිසා ඇති වෙන තත්ත්වයක්. ඒතර ඒ නිසා vomiting trigger වෙන්න පුළුවන් සමහර අයගේ. trigger වෙන්නේ කොහොම හරි vestibular සිස්ටම් එක හරහා vestibular labyrinth එක. ඒ කියන්නේ අපේ inner ear එකේ තියෙන part එකක් ඒක හරහා තමයි trigger වෙන්නේ. ඒ trigger වෙන path එක පේනවා ඇති. ඒ impulses transmit වෙන්නේ brain stem එකේ vestibular nuclei හරහා. ඒ කියන්නේ motion එක ඒ කියන්නේ චලනයක rapid change එකක් experience කරන කෙනෙක්ගේ ඒ කියන්නේ ඒ වාහනයක යනවා නම් වාහනේ පැද්දෙනවා නම් ඒ වගේ condition එකකදී එතනින් ඒ trigger වෙලා impulses transmit වෙනවා ultimately කොහොමද vestibular system එක. මොකද ඒ චලනය අපේ සිදුවෙන චලනයන් වල දිශාව rhythm එක ඒ ඔක්කොම ගොඩක් ඩිටෙක්ට් කරගන්නේ ඔය vestibular labyrinthine එක හරහා අපේ inner ear එකේ තියෙන. ඒතර එතනින් abnormal motion එකක් අපි ඩිටෙක්ට් කරොත් ඒ vestibular labyrinth එකෙන් එතනින් එහාට වෙන්නේ brain stem එකේ තියෙන vestibular nuclei stimulate වෙලා cerebellum එක stimulate වෙලා cerebellum එකේ ඉඳලා afferent pathways තියෙනවා chemoreceptor trigger zone වලට. ඒ chemoreceptor trigger zone හරහා ගිහලා තමයි vomiting center එක stimulate වෙලා vomiting ඇති වෙන්නේ. දැන් අපි කතා කරන්නේ vomiting එක කොහොමද වෙන්නේ කියන එක. දැන් මෙච්චරලා අපි කතා කරේ vomiting එක වෙන්න නම් අපි කිව්වා vomiting center එක මොනම හරි විදියකින් stimulate වෙන්න ඕන. vomiting center එක stimulate වුණොත් එතනින් එහාට reflexly vomiting කියන act එක වෙනවා. හරිනේ. එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා දැන් බලමු. සාමාන්‍ය vomiting කියන එක සිද්ධිය වෙන්න පටන් ගන්නදී ඉස්සෙල්ලම වෙන්නේ salivation වැඩි වෙන එක. salivary secretions වැඩි වෙනවා. හරිනේ. ඒ salivary secretion මේ ඔක්කොම වෙන්නේ අර අතන මුලින්ම මේ vomiting center එක stimulate වුණාට පස්සේ. vomiting center එකේ ඉඳලා efferent nerve impulses තියෙනවා මේ ඇඟේ මේ vomiting සඳහා දායක වෙන ඇඟේ parts වලට. එතකොට එහෙම ඒක පටන් ගන්නවා. ඒතකොට salivary secretions වැඩි කරනවා. ඒ වගේම gut tube එකේ peristalsis ඇති වෙන සාමාන්‍ය ඇති වෙන දිශාව නෙමෙයි අනිත් පැත්තට. ඒ කියන්නේ reverse peristalsis ඇති කරවලා ileum එකේ ඒ වගේම එහෙම නැත්නම් upper intestinal contents මිනිත්තු 3ක් 5ක් අතර කාලයක් තුලදී stomach එකට නැවතත් reverse peristalsis එක හරහා ගෙන්නන්න පුළුවන්. ඒ නිසා stomach එක empty වෙලා තිබ්බා කියලා vomiting ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද duodenum එකේ ileum එකේ තියෙන contents පවා reverse peristalsis මගින් stomach එකට ගේන්න පුළුවන්. එහෙම ආවට පස්සේ වෙන්නේ අපේ respiration එක mid inspiration level එකේදී නවතිනවා. mid inspiration level එකේදී తాවකාලිකව breath hold වෙනවා. හුස්ම පොඩ්ඩක් නවතිනවා. එතකොට මොකද වෙන්නේ? breath hold එක නිසා chest wall එක fix වෙනවා. එතකොට thoracic cavity එකේ volume එක fixed. ඒ මොහොතේම වෙන අනිත් වැඩක් තමයි hyoid bone එක ඊට පස්සේ larynx එක ඒ ඔක්කොම උඩට pull වෙලා upper esophageal sphincter එක open වෙනවා. මොකද අපි කිව්ව සාමාන්‍ය අවස්ථාවලදී upper esophageal sphincter එක constrict වෙලා තමයි තියෙන්නේ. මේ vomiting කියන එක වෙන්න ඕන හින්දා මේ වෙලාවේදී ඒ larynx එක hyoid bone එක ඔක්කොම උඩට උස්සලා දීලා upper esophageal sphincter එක relax කරලා දෙනවා. ඒ වගේම glottis එක close කරවලා trachea එකට vomitous regurgitate වෙන එක aspirate වෙන එක වළක්වනවා. ඒ වගේම soft palate එක lift කරලා soft palate එක උඩට ඉස්සිලා posterior nares close කරන එකත් මේ මොහොතේමයි සිද්ධ වෙන්නේ. දැන් මොකද වෙන්නේ? diaphragm එකේ diaphragmatic muscles contract වෙනවා පල්ලෙහාට strongly. මොකද මේක strongly contract වෙනකොට වෙන්නේ intra abdominal pressure එක rise වෙනවා ඊටමත් ඉක්මනට. එතකොට මොකද දැන් මේ මොහොතේ chest wall එක fixed position එකක තියෙන breath hold කරලා තියෙන mid inspiration level එකේ. ඒතකොට thoracic cavity එකේ volume එක ලොකුවට වෙනස් වෙන විදියක් නැහැ. ඒ අතරතුරේම තමයි මේ diaphragmatic muscles contract කරලා diaphragm එක පල්ලෙහාට push කරන්නේ. එතකොට මොකද වෙන්නේ? intra abdominal pressure එක වැඩි වෙනවා එකපාරට. ඒතකොට ඒකත් එක්කම
ඒකත් එක්ක simultaneously වෙන අනිත් දේ තමයි abdominal wall එකේ muscle contract වෙන එක. එතකොට diaphragm muscle contract වෙනවා. ඒ වගේම abdominal muscles නුත් contract වෙනවා. මේ වැඩ දෙකම නිසා තමයි intra-abdominal pressure එක වැඩි වෙන්නේ. intra-abdominal pressure එක වැඩි වෙනකොට වක්‍රාකාරයෙන් intragastric pressure එක එහෙම නැත්නම් stomach එක ඇතුලේ pressure එක ඉතාමත් උඩ level වලට යන. ඒ කියන්නේ pressure එක ගොඩක් වැඩි වෙනවා. ඒ ගොඩක් වැඩි වීමත් එක්ක තමයි stomach එකේ තියෙන content stomach එකේ තියෙන contents කෙලින්ම forcefully eject වෙන්නේ. ඒ intra-abdominal pressure එක වැඩි වීමත් එක්ක. ඒ මොහොතේම lower esophageal sphincter එක relax කරවලා දෙනවා. ඒ වගේම දැන් මේ වෙද්දී upper esophageal sphincter එක relax වෙලා තියෙන නිසා stomach එකේ තියෙන gastric contents දැන් මොකද වෙන්නේ? එළියට අපි vomitous විදියට එළියට දානවා. ඒක තමයි vomiting කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ vomiting කියන එක නිසා ඇති වෙන complications තියෙන. ගොඩක් වෙලාවට මේ complications බලා ගන්න පුළුවන් වෙන්නේ repetitive vomiting වලදී. කියන්නේ නැවත නැවත vomit කරද්දී. mainly එන complications තමයි electrolyte imbalance එකක් වෙන්න පුළුවන්, dehydration එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වයසක අයගේ හරි එහෙම නැත්නම් ගොඩක් පොඩි ළමයිගේ හරි නම් aspiration එකක් වුණත් වෙන්න පුළුවන්. මොකද vomiting වෙද්දී අපේ gastric contents තමයි එළියට අපිට loss වෙන්නේ. ඒතර gastric contents කියන්නේ අපේ ඇඟෙන් HCl තමයි loss වෙන්නේ. එතකොට අපේ ඇඟෙන් H+ loss වීම වැඩි නිසා අපිට metabolic alkalosis එකක් develop වෙන්න පුළුවන්. අනිත් අතට chloride loss එක වැඩි වීම නිසා hypochloremia තත්ත්වයක් develop වෙන්නත් පුළුවන්. vomiting නිසා ඇති වෙන මෙන්න මේ metabolic alkalosis තත් ඊළඟට kidney වලින් compensate කරන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? kidney වලින් alkalosis තත්ත්වය compensate කිරීම සඳහා මොකද කරන්නේ? bicarbonate excretion එක වැඩි කරනවා. එතකොට bicarbonate excretion එක වැඩි වෙද්දී bicarbonate කියන්නේ anion නේ. ඒක cation එකක් එක තමයි යන්න ඕන. ඒතර ගොඩක් වෙලාවට sodium bicarbonate විදිහට තමයි අපේ ඇඟෙන් loss වෙන්නේ. එතකොට bicarbonate excretion එක වැඩි කරද්දී ultimately sodium loss එකත් අපේ ඇඟෙන් වැඩි වෙලා දැන් මොකද්ද වෙන්නේ? develop වෙනවා hyponatremia. ඒතර hyponatremia කියන එක develop වෙද්දී hyponatremia කියන එකෙන් trigger වෙනවා aldosterone secretion එක වැඩි වීම. මොකද aldosterone තමයි sodium අපේ ඇඟේ sodium ප්‍රමාණය regulate කරන්න ඉන්න hormone එක. ඒතකොට hyponatremia තියදී අපේ ඇඟේ එතකොට ඒක sense කරලා aldosterone secretion එක වැඩි කරනවා. aldosterone secretion එක වැඩි වෙද්දී මොකද වෙන්නේ? sodium reabsorption එක වැඩි වෙනවා ඊනක් channel හරහා collecting duct වලදී nephron වල. එතකොට අපි දන්නවා nephron වල ඔය collecting duct වල වෙන තියෙන ඊනක් channel හරහා sodium reabsorption එක වැඩි වෙද්දී අනිත් පැත්තට වෙන වැඩ දෙක තමයි. ඒ කියන්නේ ඊනක් channel හරහා sodium ion reabsorb වෙද්දී අනිත් පැත්තට potassium හෝ H+ secrete කරනවා. එතකොට sodium reabsorption එක වැඩි වෙද්දී අනිත් පැත්තට potassium and H+ අපේ ඇඟෙන් loss වෙනවා. එතකොට potassium loss වීම නිසා අපිට hypokalemia තත්ත්වයක් develop වෙන්න පුළුවන්. H+ නුත් නැවතත් ආපහු excrete වෙන නිසා urine හරහා මෙතන paradoxical aciduria තත්ත්වයක් එන්න පුළුවන්. මොකද මේක paradoxical කියලා කියන්නේ අපි අපේක්ෂා කරන එක නෙමෙයි අතර වෙන්නේ. මොකද දැන් අපේ ඇඟේ මේක පටන් ගත්තෙත් ඔක මුළු ක්‍රියාවලිය පටන් ගත්තෙත් HCl loss වෙච්ච හින්දා. HCl loss වුණා කියන අපේ ඇඟේ metabolic alkalosis තත්ත්වයක් තමයි මුලින්ම ඇති වුනේ. ඒතකොට හරිනම් අපේක්ෂා කරන්න ඕන මොකද්ද? metabolic alkalosis තත්ත්වයක් නම් ඒ alkalosis තත්ත්වය compensate කරගන්න ඕන. ඒතකොට alkalosis තත්ත්වය compensate කරගන්න කියලා තවත් අපේ ඇඟෙන් H+ එළියට දාලා තේරුමක් නැහැනේ. නමුත් ultimately මේ වෙන මේ ගැලීම් සටහන අනුව පේන්නේ මේ වෙන වැඩ ටික නිසා පිළිවෙලට ultimately කොහොම හරි urine හරහා excrete වෙන H+ ප්‍රමාණයක්, ඒ කියන්නේ urine හරහා H+ අපිට loss වෙන්න පුළුවන් අපේ ඇඟෙන්. ඒ නිසා paradoxical aciduria තත්ත්වයක් එන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවෙදී මේක හැම වෙලාවෙදීම දක්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ vomiting repetitive vomiting වුණත් ඒක හැම වෙලාවෙම දකින්න ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේක pyloric stenosis වගේ තියෙන patient කෙනෙක්ගේ තමයි දකින්න පුළුවන් වෙන්නේ. pyloric stenosis කියලා කියන්නේ stomach එකේ pyloric segment එක stenosed.
එතකොට එතනින් එහාට ස්ටොමක් එකේ empty වෙන්න තියෙන හැකියාව අඩුයි මොකද ස්ටෙනොස් වෙලා නිසා. එතකොට ගොඩක් වෙලාට ඒ වගේ පේෂන්ට්ලා ප්‍රසන්ට් වෙන්නේ ප්‍රොජෙක්ටයිල් වොමිටින්. ඒ කියන්නේ මේ නිතරම වගේ වොමිට් කරනවා. ප්‍රොජෙක්ටයිල් වොමිටින් නුත් බලා ගන්න පුළුවන් ඒ වගේ පේෂන්ට්ලාගේ. ඒතර ඒ වගේ පේෂන්ට් කෙනෙක්ගේ තමයි ඔය පැරඩොක්සිකල් ඇසිඩියුරියා තත්ත්වයට යනකම්ම කොම්ප්ලිකේෂන් සිවියර් වෙන්නේ. ඊට පස්සේ ක්ලිනිකලි අපිට ස්ටොමක් එක සම්බන්ධයෙන් වැදගත් වෙන දේවල් තමයි සමහරලාට අපි කිව්වා ગેස්ට්‍රෙක්ටොමි කරන්න වෙනවා කියලා. පෙප්ටික් අල්සර්ස් ගොඩක්ම සිවියර් වුණොත් කොම්ප්ලිකේට් වුණොත් අපිට ගොඩක් වෙලාට ગેස්ට්‍රෙක්ටොමි එකක් කරන්න වෙන අවස්ථා වෙනවා. එහෙම වුණොත් ඒ වගේ පේෂන්ට් කෙනෙක්ගේ ગેස්ට්‍රෙක්ටොමි එක කරපු නිසා ඇති වෙන secondary complications කීපයක් තියෙනවා. ඒවා අපි කියන්නේ early dumping syndrome and late dumping syndrome කියලා syndromes දෙකක් තියෙනවා. ඊට කලින් සාමාන්‍යයෙන් ස්ටොමක් එකේ තමයි අපි කිව්වේ intrinsic factor එක හදන්නේ. ગેස්ට්‍රෙක්ටොමි කරපු patient ලගේ intrinsic factor එක නැති නිසා intrinsic factor එකෙන් වෙන වැඩ ටික වෙන්නේ නැහැ. මොකද intrinsic factor එකෙන් අපිට ඕන වෙනවා vitamin B12 absorption එකට. එතකොට vitamin B12 absorption එක අඩු වෙන නිසා megaloblastic anemia තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම HCl secretions දැන් වෙන්නේ නැති නිසා HCl වලින් අපි දන්නවා iron absorption එකට ලොකු දායකත්වයක් තියෙනවා. මොකද අපි ගන්න ආහාරවල iron තියෙනවා ආකාර දෙකකට. ferric iron සහ ferrous iron කියලා. ඒ ferrous iron නම් අපිට කෙලින්ම absorb කරගන්න පුළුවන් gut එකෙන්. නමුත් ferric ions absorb කරන්න අමාරුයි. ඒ ferric ions HCl තිබ්බොත් HCl හැමුවේ ඒවා ferrous බවට පත් වෙනවා. ඒ ferrous වුණාට පස්සේ අපේ ඇඟෙන් absorb කරගන්න පුළුවන් gut එක හරහා. නමුත් ગેස්ට්‍රෙක්ටොමි කරපු patient කෙනෙක්ගේ HCl secretions වෙන්නේ නැති නිසා iron deficiency anemia එකක් එන්න පුළුවන් ultimately. ඊට පස්සේ වෙන syndromes තමයි කියන්නේ complications තමයි dumping syndromes කියලා කියන්නේ. ඒක පහසුවතක අපි dumping syndromes වර්ග දෙකක් කතා කරනවා. early dumping syndromes and late dumping syndromes කියලා. early dumping syndromes කියන්නේ සාපේක්ෂව කලින් ඇති වෙන complication. සාමාන්‍යයෙන් අපිට ඒක දකින්න පුළුවන් වෙන්නේ මේ කෑම කාලා ඉවරුණාට පස්සේ ඊටමත් සුළු කාලයකදී. එතකොට අපි හිතමු ગેස්ට්‍රෙක්ටොමි එකක් කරපු patient කෙනෙක් ආහාරයක් ගත්තන් පස්සේ ඒ වගේ කෙනෙක්ගේ ස්ටොමක් එක නැති නිසා කෙලිම ඊසොෆැගස් එකේ හරහා ආපු osmotic pressure එක වැඩි food ටික large amount of osmotically active particles ඒවා rapidly enter වෙනවා කොහොමද upper small intestine එකට. ඒතර ඒ upper small intestine එකට එකපාර osmotically active particles ලොකු ප්‍රමාණයක් ඇතුල් වීම නිසා upper small intestine එකෙන් lumen එකට water drag කරනවා. large amount of water drag කරනවා. ඒතර ඒ නිසා intestinal lumen එකේ content ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර එතන තියෙන content ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට watery diarrhea එකක් develop වෙන්න පුළුවන්. ඒතර ඒ diarrhea එක දිගටම තිබ්බොත් ඒක hypovolemic තත්ත්වයක් දක්වා develop වෙන්න පුළුවන් ඒ වගේ patient කෙනෙක්. ඒතර early dumping syndromes කියලා කියන්නේ ඔය diarrheal symptoms ඇති වෙන එක. ඒ වගේ gastrectomy කරපු patient කෙනෙක්ගේ. late dumping syndromes කියලා කියන්නේ අපි හිතමු ඒ වගේ gastrectomy කරපු patient කෙනෙක් අර විදිහටම ආහාරයක් ගත්තට පස්සේ වෙන්නේ අපි කියපු විදිහට rapid movement එකක් වෙනවා එකපාරට upper small intestine එකට large amount of food. එතකොට එකපාර ලොකු ආහාර ප්‍රමාණයක් මේ enter වෙනවා small intestine එකට upper small intestine එකට. කොහොම හරි upper small intestine එක සමත් වුණොත් ඒ large amount of food ටික absorb කරගන්න digest කරලා absorb කරගන්න. එතකොට එකපාර ලොකු ප්‍රමාණයක් නේත් ආවේ. එතකොට absorb කරගන්න වෙන්නේත් එකපාර ලොකු nutrition ප්‍රමාණයක්. එතකොට ඒ විශේෂයෙන්ම glucose වගේ ඒවා ගොඩක් එකපාර අපේ small intestine එකෙන් උරා ගන්න පටන් ගන්නවා. මොකද stomach එකේ තියෙන තාක්කල් stomach එකෙන් චුට්ට තමයි release කරේ. එතකොට අපේ small intestine එකෙන් උනත් glucose එහෙම උරා ගන්නෙත් ටික gradually තමයි blood glucose level එක වැඩි වෙන්නේ. එහෙම.
නමුත් ગેස්ට්‍රෙක්ටොමයිස් කරපු patient කෙනෙක්ගේ මේ සංසිද්ධිය නිසා upper small intestine එකේ rapidly large amount of glucose absorb කරන්න ගන්නවා. එතකොට rapidly serum glucose level එක වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවකදී එකපාර glucose ප්‍රමාණය වැඩි වුණත් ඒ විදියටම වැඩි වෙලාවක් යන්න කලින් ආපහු ඒ glucose ටික ඔක්කොම වගේ ආපහු blood වලින් අයින් වෙන්න පුළුවන්. මොකද එකපාර glucose ප්‍රමාණය blood වල වැඩි වීම මගින් trigger වෙනවා insulin secretion එක. මෙතන insulin boost වෙන එක. insulin ලොකු ප්‍රමාණයක එකපාර release වෙනවා අර එකපාර blood glucose level එක වැඩි වෙන නිසා. ඒතර එකපාර වැඩි වෙන insulin secretion එක නිසා glucose කොච්චර ප්‍රමාණයක් වැඩි වෙලා තිබ්බත් blood වල ඒ ටික ඔක්කොම ආපහු ඔය cells වලට peripheral tissues වලට නැවතත් උරා ගන්න එක trigger කරන insulin එක. ඒ නිසා මොකද ultimately වෙන්නේ patient තිබ්බටත් වඩා glucose අඩු වෙන්න පුළුවන්. ඒ නිසා hypoglycemic condition එකක් develop වෙන්න පුළුවන්. ඒ වගේ patient කෙනෙක් මොකද මේ හරම රිලීස් වෙච්ච ඉන්සියුලින් අපි හිතන තරම් ලේසියෙන් බ්ලඩ් වලින් අයින් වෙන්නේ නැහැ. ඒකට ඒ ලොකු ඉන්සියුලින් ප්‍රමාණයක් එකපාර බ්ලඩ් වලට එනවා. ඒ නිසා ඒ ආපු ඉන්සියුලින් වලින් ඇගේ ඒ කියන්නේ බ්ලඩ් වල ග්ලූකෝස් ලෙවල් එක අඩු කරන එකත් කරනවා. ඒ නිසා හිතුවට වඩා patient hypoglycemic වෙන්න පුළුවන්. එහෙම වුණොත් hypoglycemic features තමයි එහෙම වුණොත් ඒ වගේ patient කෙනෙක්ගේ develop වෙන්නේ. ඒ කියන්නේ යා නිකන් dizziness වෙන්න පුළුවන්. එයාට sweating, weakness ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. hypoglycemic කොහොම එකක් දක්වා යන්න පුළුවන්. හැබැයි gastrectomize කරපු patient ලගේ protein digestion එක ලොකුවට affect වෙන්නේ නැහැ. මොකද stomach එකේදී අපිට ලොකුවට protein digestion එකක් බලා ගන්න. ඒ කියන්නේ protein digestion එකට ලොකුවටම දායකත්වයක් තියෙන්නේ pancreatic enzymes වලින්. මොකද pancreas එකෙන් release කරන enzymes වලින් තමයි ගොඩක්ම protein digestion කියන එක රඳාපවතින. ඒ නිසා protein digestion එක ලොකුවට affect වෙන්නේ නැහැ gastrectomy කරා කියලා. හයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ exocrine pancreas එක ගැන. ඒකට දැන් අපි stomach එකට වෙනකන් කතා කරා. ඊට පස්සේ බලමු pancreas, ඊට පස්සේ liver එහෙම පිළිවෙලට යනවා. ඒතර අපි දන්නවා pancreas කියලා කියන්නේ ඒකේ exocrine portion එකක් තියෙනවා. ඒ වගේම endocrine portion එකකුත් තියෙනවා. exocrine portion එක කියන්නේ ඒකෙන් තමයි mainly digestive enzymes ටික සහ relative මේ මොනවද electrolytes secrete කරන්නේ exocrine portion එකකින්. නමුත් endocrine portion එක අපි දන්නවා ඒකෙන් mainly hormone ප්‍රධාන වශයෙන් හතරක් ස්‍රාවය කරනවා. insulin, glucagon, somatostatin and pancreatic polypeptide කියන hormone හතර. ඕකේ. ඔය GID පාඩමේදී අපි ඔය insulin, glucagon, somatostatin, pancreatic polypeptide කියන ඔය ටික ගැන අපි වැඩි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ exocrine portion එක ගැන සහ ඒවයි secretions ගැන. එතකොට පොදුවේ ගත්තාම pancreatic juice එක ඒක alkaline. මොකද bicarbonate level එක වැඩි එකේ. ඒ වගේම සාමාන්‍ය දවසට මිලිලීටර් 1500ක් විතර secrete කරන්න පුළුවන් pancreas එකට secretions. එතකොට